මේ උතුම් ධර්මදේශනයේ විසුරුවා හැරීමට ප්‍රචාරය කිරීමට උතුම් ධර්ම දානය සිදු කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි පදිංචි දියණිය ක්‍රිෂාන්ති බෑනා ජගත් සහ නුතාරා නුවින් බිනුගෙන දූ දරුවන් දායකත්වය දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය 2022 ජනවාරි මාස 9 වන දින ජන්මදිනයේ යෙදුණු එදිරිසූරි ආරච්චිගේ දුන් ජයසේන ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් ලැබේවා. එසේම මීට වර්ෂ 3කට පෙර එනම් 2019 මාර්තු 1 වන දින වියෝ වූ ආදරණීය මෑණියන් වන සෝමා එදිරිසූරිය ජයවර්ධන මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණු ඇතුව මේ උතුම් ධර්ම දානය සිදු කරන ලබන අතර මේන් ජනිත වන්නා වූ මහා කුසලය මීට වර්ෂ කිහිපයකට පෙර වියෝ වූ සහෝදරයාණන් චම්පික එදිරිසූරිය මහතාටත් කැරලයින් පතිරණ මාතාවට සහ විල්සන් පතිරණ පියාණන්ටත් අනන්ත සසරේ හමු නොවූ සියලු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා. ඊතා ඉක්මන් භවයකදී නිර්වාණ සුවය සාක්ෂාත් වීම පිණිස මේ පුණ්‍ය ශක්තිය මහෝපකාරී වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ වන අතිපූජ්‍ය මීමුරේ ධම්මවන් ස්වාමීන්ද්‍රයන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ බෝධිය ලැබීම පිණිස මෙම කුසලයේ හේතු වාසනා වේවා. සුජීවත්ව සිටින දායකත්වය දැක්වූ සැමගේ සියලු ඥාති මිත්‍රාදීහු නිදුක් නිරෝගී සුවයෙන් ධර්මාබෝධයෙන් සැනසෙත්වා. මෙම ධර්ම දානයෙන් ජනිත වන පුණ්‍ය සම්පත්තිය ලෝකයත් සම්බුද්ධ ශාසනයත් සැමත් ආරක්ෂා කරන සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අද්දින ධර්ම දානෙට උපකාර කළ සියලු දෙනාට සදා සුවයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. කොරෝනා ආසාදනයට ලක් වූ ලක්වැසි ලොව සියලු දෙනාටම නිරෝගී සුවය හා දිගාසිරි සැලසේවා. වත්මන් ගෝලීය වසංගතය නිම වී ලොව සුවපත් වේවා. සියලු සත්වයෝ දුකින් මිදී නිවනින් නිවී සැනසේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සචේ මේ කේසි පුරිස ධම්මෝ සන්නේන විනයං නෝපේති පරසේන විනයං නෞපේති සන්න පරසේන විනයං නෞපේති හනාමිතං කේසීතීති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනු ලබන්නා වූ සදහැබර පින්නතුනි, මේක තිබෙන වචනය ප්‍රමාද දෝෂයකින් වැරදිලා තිබෙන්නේ. මේක තියෙන මජ්ජම සූත්‍රය ඇසුරින් ධර්ම දේශනයක් කියලා. මජ්ජම කියලා සූත්‍රයක් නැහැ. මජ්ජේ කියන සූත්‍රයක් තිබෙනවා. ඒ ධර්ම දේශනා 4ක් ඔස්සේ මම මේ වන විට කරලා තියෙන ඉතා මෑතකදී. ඉතින් ආපහු ඕන නම් මේක එකතු කරලා කරන්නත් පුළුවෙනි. නමුත් ඊට වඩා මම හිතනවා මෙතෙක් නොදෙසූ සූත්‍රයක් ආශ්‍රයෙන් තව ටිකක් පැහැදිලි කරන එක හොඳයි කියලා. ඒ අනුව මම තෝරා ගන්නවා මෙහා සමාන තවත් සූත්‍රයක්. ඒකේ පාඩයක් තමයි මේ ගත්තේ මම. අපි ඒකට සවන් දීලා බලමු. බුදුන් වහන්සේ තවත් උපමාවක් කරලා තියෙන්නේ කොහොමද කියලා. මේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතයයි. කේසි වර්ගයේ පවතින කේසි සූත්‍රය මේකට කියන්නේ. අතකෝ කේසි අසදම්ම සාර්ථී යන භගවතේන උපසංකමේ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමත්තං නිසින්නෝ කොකේසි අසදම්ම සාර්ථීන් භගවායතු දෝචය. අන්න කේසි කියලා කියන්නේ අසුන් දමනය කරන පුද්ගලයෙක්. බුදුන් වහන්සේ වෙත පැමිණ වැඳලා එකත් පස්ව ඉඳලා මෙහෙම කියනවා. එහෙම කියනවා නෙමෙයි, බුදුන් වහන්සේ මෙහෙම අයාගෙන් අහනවා. භගවා තං ච ක්වාසි කේසි සංයතෝ අසදම්ම සාරති කතම්පන තං කේසි අසදම්මං විනේසීති. කේසිය ඔබ ප්‍රසිද්ධ අසුන් හීලා කරන්නෙක්. හීලා කරන්න බැරි අසුන් හීලා කිරීම පිළිබඳ ශිල්පය දන්න කෙනෙක්.
කෙසේනම් මේ දමනය නොවූ නැත්නම් කුළු අසුන් කෙසේ දමනය කරනවාද? අංකෝ බන්තේ අස්ස ධම්මං සන්නේනපි විනේපි පරසේනපි විනේපි සන්න පරණෙස්සේනපි විනේපි. අන්න. ඒක තමයි ශාස්ත්‍රය. සන්හේන ආදරෙන් කතා කරලා හික්මා ගන්නවා, පාලනය කරගනු ලබනවා. බැරිනම් තදින් පරස වචනින් කතා කරලා හික්මවනවා. බැරිනම් දෙකෙන්ම හික්මවනවා. ඒ ඔවුන්ගේ ශාස්ත්‍රය හැටි. ඉතුරු පාලිත් නැතුව සිංහලෙන් අපි යමු. මෙහෙම බුදුන් වහන්සේ ප්‍රශ්න කරනවා. කේසී එතකොට මේ මෘදු වචනේනොයි පරස වචනේනොයි වෙනම කරලත් නැත්නම් මෘදු පරස දෙකනොත් බැරිලා හදාගන්න බැරි නම් උන්ට මොකද කරන්නේ? හනාමි නං බන්තේ තංකිස්ස හේතු මා මේ ආචාර්ය කුලස්ස අවන්නෝ අහෝසීති. වචන ටිකක් අඩු කරනවා මම. ඔය කියපු ආකාර තුනෙන්ම හික්මා ගන්න බැරි නම් මං මරනවා. මන්දයත් හික්මා ගන්න බැරි අස්සෙක් හිටියයි කිව්වොත් එහෙම අපේ ඒ ශාස්ත්‍රයට ශිල්පයට මදිකමක් ඇදුරු කුලයට. ඔන්න කතාව දැන් බලා ගන්න. දැන් බුදුන් වහන්සේගෙන් අහනවා. භගවප්පන බන්තේ අනුත්තර පුරිස ධම්ම සාරතීපි. කතම්පන බන්තේ භගවා පුරිස ධම්මං විනේති. අර අස්සයන් හික්ම කෙනා මේක දමනය කරන්න බැරි පුරුෂයන් හික්මවන කෙනා. අස්ස ධම්ම සාරතී, මෙතන පුරිස ධම්ම සාරතී. දෙන්න එක එකතු වෙලා මේ. ඔබ වහන්සේ කොහොමද මේ දමනය කරන්න බැරි පුරුෂයන් හික්මවන්නේ? ඉතින් අපි පාලි ගන්න නැතුව සිංහලෙන්ම ගනිමු, අපිට තේරෙන එක වෙලා ඕන නිසා. කෙසේ මම දමනය කළ නොහැකි පුරුෂයන් අර කියන විදිහේ මෘදු වචනෙන් හික්මනු ලබනවා. පරස වචනෙන්ොත් හික්මනු ලබනවා. ඒ වගේම මෘදු පරස දෙකෙන්මත් හික්මනු ලබනවා. ඒක අමුතු විදිහක් හැබැයි අරක නෙවෙයි. අර වචනෙන් කියන එක නෙවෙයි. මෙන්න මෙහෙමයි හික්මීමට පාවිච්චි කරලා තියෙන්නේ. කාය සුචරිතයේ විපාකය මේකයි. කාය සුචරිතය මේකයි, කාය සුචරිතයේ විපාකය මේකයි. වචනෙන් කරන සුචරිතය මේකයි, එහි විපාකය මේකයි. මනසින් කරන්නා වූ සුචරිතය මේකයි, ඒ විපාකය මේකයි. සුචරිතයේ හැසිරෙන්නා වූ අනතුරුව මෙතෙන්ට තව වචනයක් මම ගන්නම්. අල්ප දානෙන් අල්ප සීලෙන්, මධ්‍යම දානෙන් මධ්‍යම සීලෙන්, උපර දානෙන් උපරම සීලෙන්. විපාකය දුර්භාග්‍ය සම්පන්න මනුස්ස බව, සෞභාග්‍ය සම්පන්න මනුස්ස බව සහ දෙවියන් අතර උත්පත්තිය. එහෙනම් එතෙන්ට යන්න ඕන නම් කාය වචී මනෝ දුස්චරිතේ වඩලා බෑ. හොඳින් කියලා දෙන එක. දැන් ඉතින් මේවා වර්තමාන සමාජයට හරියට වටිනවා. කොතරම් සරණං ගච්ඡාමි කීවත්, කොතරම් සමාදියාමි කීවත් මේ සමාජයේ ඔය කාය වචී මනෝ දුස්චරිත කියන කාරණා ටික පාඩම් කරගෙන බලන්න, මතක් කරගෙන බලන්න. සතුන් මැරීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු, පරුස, හිස්, කේලාම්, දැඩි ලෝභ, බලවත් කෝප, මිත්‍යා දෘෂ්ටි. මේ 10න් වෙන් වුණා එහෙම ඔබට සමාජය හොයාගන්න පුළුවන්? පෘථග්ජන සමාජය තුළ ඉන්න බෑ. කුසල් කියලා පින්වලට නමක් තියාගෙන පින් කරනවා වගේම මේ අකුසලුත් කරනවා.
මං එහෙම වචනයක් කිව්වම ඒක තේරුම් ගන්න ඕන. ඒක භවගාමී කුසල නැත්නම් අවිද්‍යාව දුරු නොවන භවගාමී පැත්ත. බුදුන් වහන්සේ වදාරනවා අකුසලයෙන් වෙන්නීමේ තව කුසලයක් තියෙනවා කියලා. කුසලතාවය. ඒක අකුසලයෙන් වෙන්නීමේ කුසලය. අකුසලයෙන් වෙන්නීමේ කුසලයේ වෙනුවට අකුසල් මුල් තියාගෙන පෘථග්ජන පුද්ගලයාට කරන්න පුළුවන් භවගාමී මාවතක් තමයි බහුතර සමාජයක් අනුගමනය කරමින් ඉන්නේ. ඔන්න උන්වහන්සේගේ ඒ හොඳ පැත්තට පෙන්වන එක නේ හොඳින් කතා කියලා කියනවා කියන්නේ කාගේ යහපත් කර්මවල යහපත් විපාකය සංසාරයට බලපාන හැටි පෙන්නලා ඔවුන් පවින් වළක්වන එක යහපත් දේවල් පිහිටන එක. කෙසිය පරුෂභාවය මෙහෙමයි තදින් කියන එක. කාය දුස්චරිතය මෙසේය. කාය දුස්චරිතයාගේ විපාකය මෙසේය. වාග් දුස්චරිතය මෙසේය. වාග් දුස්චරිතයාගේ විපාකය මෙසේය. මනෝ දුස්චරිතය මෙසේය. මනෝ දුස්චරිතයේ විපාකය මෙසේය. විපාකය කොහෙද? නිරය මෙසේය, තිරස්ථාන යෝනිය මෙසේය, പ്രേත විෂය මෙසේය. තදින් කියන එක. ඕවා කළොත් පෙන්නවා යන්න තියෙන වල. කුමක්ද මේ පැහැදිලි අර්ථ? සතාගත අනුශාසනාවල තමන් විසින් කරන ක්‍රියාකලාපයන්ගේ අනාගතයට තමන්ට වග කියන්ට වෙනවා. එනම් කායවචෝ මනෝ කායවචී මනෝ ත්‍රිවිධ දුස්චරිතය හගත් දසකුසලට අදාළ යම් කාරණා කිරීම තුළින් තමන්ගේ මනස ලෝභ මූලයෙන්, දේශ මූලයෙන්, මෝහ මූලයෙන් බලවත් කරගනීද? ඔවුන්ට මිනිසත්කමේ ඉන්නට වාසනාව ලබා දෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ මිනිස්සුන්ට අදාළ වැඩ නෙවෙයි. කායස වේදෝ පරම්මරණ දුක්ගතින් නිරයන් පෙත්තිවිසයන් උප්පජ්ජති. අන්න බුදුන් වහන්සේගේ මිනිසුන් හික්මවන හැටි. පවෙන් පව් කළොත් මේ ගමන යන්න සිද්ධ වෙනවා. එබැවින් පවින් වලකින්න කියන එක තමයි උන්වහන්සේගේ අර තදින් කියනවා කියන එක තේරුණා. යහපත් දේවල් කළොත් ඒ විපාක වාරය යහපත් වෙනවා. ඒක තමයි සෞම්‍ය භාෂාවෙන් කියනවා කියන එක. ඒ වගේම සැරපරුස දෙකෙන්ම නැත්නම් මෘදු සහ පරුස දෙකෙන්ම කියනවා. අපි ඒකට විස්තර කරගමු මේ කතාව කියලා ඉවර වෙලා. අර කාරණේම තමයි. කාය සුචරිතයේ දෙන්නන්ට කාය සුචරිතයේ විපාකයේ මෙතේය. කාය දුස්චරිතයේ දෙන්නන්ට කාය දුස්චරිතයේ විපාකයේ මෙසේය. වචී සුචරිතයේ දෙන්නන්ට වචී සුචරිතයේ මෙස් විපාකයේ මෙසේය. වචී දුස්චරිතයේ දෙන්නන්ට වචී දුස්චරිතයේ විපාකයේ මෙසේය. මනෝ සුචරිතයේ දෙන්නන්ට මනෝ සුචරිතයේ විපාකයේ මෙසේය. මනෝ දුස්චරිතයේ දෙන්නන්ට මනෝ දුස්චරිතයේ විපාකයේ මෙසේය. එතකොට එයාට සුචරිත දුස්චරිත දෙපැත්තම විපාක වාරය පෙන්නනවා. සචේතේ බන්තේ පුරිස ධම්මෝ සංහේන විනයං නං උපේති පරසේන විනයං න උපේති සන්න පරසේන විනයං න උපේති කින්තිනං භගවා කරොන්තිති. ඉතින් භාග්‍යවත් උන්වහන්සේ මේ තමන් වෙතට එන අයට හොඳ භාෂාවෙන් කියලා යහපත කිරීමේ වටිනාකම කියලා දීලා අනුගමනය කරන්නේ නැත්නම් අයහපත් වෙන්නීමේ අවශ්‍යතාවය කියලා දීලා අනුගමනය කරන්නේ නැත්නම් කියන දේ අහන්න නැත්නම් ඔවුන්ට මොකද කරන්නේ? සතේ මේකේසි පුරිස ධම්මේ සන්නේන විනයං න උපේති පරසේන විනයං න උපේති සන්න පරසේන විනයං උපේති හනාමි තං කේසීති. ඒතර හරිය පස්සේ මම කියන්නේ
ඉතින් මා වෙත එන අය මේ කියන දෙපැත්තෙන් හික්මවා ගන්නට බැරි නම් කේසිය ඔහු මරමි නසමි. නොකෝබන්තේ භගවතෝ පානපාතයෝ පානාතිපාතෝ කප්පති අතජපන භගවා එවමහ හනාමිනං කේසීති. ඔන්න කේසිගේ ප්‍රශ්නය. වහන්ස භාගතුන් වහන්සේට ප්‍රාණඝාතය කැප නෑ. එසේ වුවත් කේසිය මමහු නසමී වදාරණ සේක. මේ නැස්ම ගැන හොයන්න අපි තව ටිකක් පුරුෂ ධම්මයන් ගැන කතා කරලා ඉන්න. දැන් කුමක්ද ඔබ මේකෙන් දකින්නේ? බුදුවරු අපට නොපෙනෙන දේවල් දකින අය. අපිට කවදාවත් විපාක වාරේ පෙනෙන්නේ අපි විශ්වාස කළාට. පරලොව වශයෙන් කොහොමත් පෙනෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ වැනි උත්තමින් වදාරනවා මහණෙනි මම මේවා කියන්නේ කවුරුත් කියන දේවල් අහලා නෙවෙයි. නොනින් දැකලාමයි කියන්නේ කියලා. එබැවින් ඔබට තේරෙනවද ඔබ විසින් කරන ක්‍රියාකාරකම් වල විපාකයයි අනාගතය කියලා කියන්නේ. අනාගතයක් තිබෙනව නෙමෙයි අනාගතයක් හදාගන්නවයි කියලා. පුහුණුකරුවෙක් පුහුණු ස්ථානයට යනවා. නිසියාරෙන් පුහුණු වෙනවා. අදාළ තරගයේදී පුහුණුවේ ප්‍රතිඵලය තරගයේ සමත් වෙන එක. තව කෙනෙක් පුහුණු වෙනවා පෙන්නනවා. කට්ටි පැන ඉන්නවා. එතකොට පුහුණු වෙනවා කියලා හිතා ගන්න පුළුවන්. පුහුණු කරුට තරගයේදී ඔහු පරාජය වෙනවා. මන්දයත් පුහුණු වීමේ විපාකයේ සහ පුහුණු නොවීමේ විපාකයේ දෙකක්. අප මේ ලොව ජීවත් විය යුත්තේ කෙසේද? තේරුම් ගන්න ඕන කරුණ. තමන් විසින් හදාගන්නා වූ අනාගතයකට වග කියන්ට ඕනෑ කියන්නා වූ මූලධර්මයේ මත ඒ මූලධර්මයට කිවෙනවා ලස්සන වචනයක්. හිරියොත්තප්ප ලජ්ජා බය. මොනවට ලජ්ජා බයද? පවට ලජ්ජා බය. එදත් අදත් ඉදිරියටත් මේ සමාජයේ තිබෙන්න ඕන ධර්මතාවයක් වශයෙන් මේ ග්‍රන්ථවල සඳහන් කරන්නේ මිනිසුන් ලැජ්ජා විය යුතුයේ පව් කරන්න. බිය යුතුයේ පව් කරන්න. අන්දයත් ඒ පාපකාරී ක්‍රියාකලාපයන් තුළ ඉහාත්ම වශයෙන් ලැබෙන නීතිමය දඬුවම් සහ අපහාසයන් පාරලෞකික වශයෙන් මේවා ඔබ කරන්න ගියාම ඔබේ මනස පහළට වැටෙනවා. ඇඟෙන් මිනිසෙක් වුණාට ඔබේ මානසිකත්වය ඉතා පහතයි. ඔබ මේ ඇඟෙන් නෙමෙයි ප්‍රතිසන්දි ගන්නෙ. පස්දර වහගත්තාම ඔබ වැටෙන්නේ තමන් හදාගත්ත මානසිකත්වයට. ඒ මානසිකත්වයේ සාමාන්‍ය ස්වභාවය අනුව තමයි අනාගතය තීරණය වෙන්නේ. එවිට මේ මිනිසත්කම සඳහා බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ ජීවිතයේම යහපත් ජීවන ප්‍රතිපදාවක් සඳහා නේද? ඒ ආත්මාර්ථකාමී දෙයක් වශයෙන් හිතන්න එපා. ඒ ලෝකටත් යහපතක්. ලෝකේ පවතින සම්පත් වලටත් යහපතක්. තමන්ටත් යහපතක්. පෘථග්ජන භාවයේ තුර නම් පරලෝකටත් යහපතක්. ආර්ය භාවය නම් වෙනත් ආකාරයේ පරලෝක යහපත පවතින්නේ. මේක අපි පාසලෙන් උගන්වනවා. දහම් පාසලෙන් උගන්වනවා. පිරිවෙනෙන් උගන්වනවා. නමුත් ඔවුන් දන්නේ ඒක ලියන්න කියන්න පාඩම් කරන්න විතරයි. ප්‍රායෝගික ජීවිතයේ ඒ කියන අයම ඒ ඉගෙනගත් අයම එතන නැහැ. සතුන් මරන්නේ නැහැ කියපු අය සතුන් මරනවා. හොරකම් කරන්නේ නැහැ කියන එක කෙනා
කෙසෙල් කනක් කපන තැන පොල් ගෙඩියක් කන්න තැන ඉඳලා මහා විශාල රටෙන් කුට්ටියක් විකුණන තැන දක්වා හොරකම් කරනවා. නැත්නම් 5ක නැත්නම් 40 ව්‍යාපෘතියකින් 45ක් ගසා කෑම දක්වා හොරකම් කරනවා. කාමිත්‍යාචාරයේ සඳහා ලෝකයේ අංක 1 මේ ඇත දිද්දුටුව මේ තරම් නූපන් දරුවන් ඝාතනය කරන රටක් තවත් තිබෙනවද? මේ තරම් දරු පරපුරට අපචාර සිදුවෙන රටක් තවත් තිබෙනවද කියලා ප්‍රසිද්ධ කෙනෙකුත් කියලා තිබුණා. කරන්නේ නැහැ කියපු අය ඉන්න රට නේද මේ? බොරුව නිකම් බොරුවනේ, කට ඇරියුත් බොරුව. ඒ වගේම මද්‍යපානෝත්සවය එක මද්‍යපානෝත්සවයක් හැම එකක්. අවුරුදු උත්සවය, මංගල උත්සවය, වැඩි පැමිණි උත්සවය, අලුත්ම උත්සවය තමයි කලාප උත්සවය. වෙසක් කලාප, පොසොන් කලාප. කලාපයක් හදනවා. දෙක තුනක් එකතු කරලා. කලාපේ විහාරස්ථානය ඇතුලේ පාලනය කරන්න හිට පිටපැත්තේ පාලනය කරන්න කෙනෙක් නැහැ. එහෙනම් ඒකේ ඕනේ දුරාචාරයක් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔබට දුරාචාරයේ හැසිරීම සඳහා නිදහස් දෙන එකක් නේද මේ ආගමික ජීවිතය කියලා ඔබ හදාගන්නේ. නමුත් මේ ක්‍රියාකලාපේ සෙවණැල්ල හේතුව උඩින් ලියන ලද කොලයක කොපිය කාබන් කොලයක් යටින් ලියවෙනවා වගේ. ඔබට ඔබේ මනසට හානියක් නොවී, මනසේ මේවායේ හේතු සටහන් නොවී කරන්න බෑ. අන්න මේ බුදු සමයෙන් පෙන්න මේ කතාවට කියන්නේ කර්ම විපාක. කර්ම විපාක කියන්නේ පව්වලට දුක් විපාක කියන එක නෙවෙයි. සමස්තයම කර්ම විපාක. පාප කර්මයට දුක් විපාක, පුණ්‍ය කර්මයට සැප විපාක, ධාන කර්මයට ධාන විපාක විපාක. ඔබට ලෞකික සැප විපාක ඕනෑ නම් ඔබ මිනිසත්කමේ සුවඳ විහිදෙන විදිහට තරඟකාරීත්වය පැත්තකින් තියලා, අන් අය පෙරදීමේ අදහස පැත්තකින් තිබිලා, තමන් යමක් ලබන්න අදහස පැත්තකින් තිබිලා, ස්වභාවයෙන්ම මේ සමාජයේ තමන්ට යම් හැකියාවක් ඇත්තෙක් නම් එබඳු හැකියාවක් නැති අය ඉන්නවා. ඔවුන් වෙනුවෙන් උපන් කරුණාවෙන්, හැකියාව තුළින් කාලයේ, ධනය, ශ්‍රමය පරිත්‍යාග කරන එක. මතක තියා, ඔවුන් වෙනුවෙන් උපන් කරුණාවෙන් ප්‍රශංසා හෝ පරලෝක විපාක හෝ බලාපොරොත්තු නොවි. එහෙම ලෝකට මේ රටේ ඉඩ තියෙනවා. එහෙම සංවේදී මිනිසුන් ලෝකෙ ඉන්න ඕන. මන්දයත් යම් යම් හේතු නිසා අන්ත අසරණ වෙන අය ඉන්නවා. රජයකට සියලු දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න බෑ. අවධානය යොමු කරොත් සමහරට වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට එහෙම වෙන්නේ ඔබේ පරිත්‍යාගශීලීත්වය, ඔබේ අනුකම්පාව පරීක්ෂා කරන්න නම්. කපටියෙකුට රැවටෙන්නේ නැතුව අදාළ තැනකදී එහෙම කරාම කවුරුත් ඒකට ප්‍රශංසා හරි ආදායම් බදු සහන හරි පින් හරි දෙන්න ඕනේද? බුදු සමයේ නම් පින් දීම කියලා එකක් තියෙනවා ඔකට. මම දන්න කතාවක නම් තිබෙන්නේ අම්මට උපස්ථාන කළාට පින් සිද්ධ වේවා කියන්නේ නැහැ කියන ප්‍රශ්නේ අහන්න බුදුන් වහන්සේට යන කෙනෙකුගේ කතාවේ තියෙන්නේ උපස්ථාන කරන්න කීවේ නැතුවට පින් සිද්ධ වෙනවා කියලායි. ඒක අනුන් දෙන්න ඕන දෙයක් නෙවෙයි, තමන්ගේ මානසිකත්වය තුළ. මෙසේ මිනිසුන් අතර මනුස්ස කියන පදයට තියෙන උසස් මානසිකත්වයක් කියන එක. අන්න තථාගතයන් වහන්සේ ගැන්වීම තුළ මේක පෙන්වනු ලබන්නේ මේ අනාගත විපාකයට ඔබට හිමිකම් කියන්න සිදු වෙනවා. එබැවින් ඔබ කාය වචී මනෝ දුස්චරිතයට එකතු වෙන්න එපායි කියලා. මේ බණක්,
මේ හික්මවන මාර්ගයක්. අර අසුන් හික්මන වගේ සමාජයේ හික්මවන්ට මාර්ගයක්. හොඳයි තවත් සූත්‍රයක සඳහන් වෙන්නේ කොහොමද? රජ්ජුරුවන්ගේ ඇතා කියන දේ අහගෙන ඉන්නවා ඉස්සර වෙලා. කිඳහලා තේරුම් අරගෙන තමයි වැඩේ පටන් ගන්නෙ. ඒ රජ්ජුරුවන්ගේ ඇතා කියන දේ අහනවා වගේ තථාගතයන් වහන්සේ වදාරනවා ඔබට නොපෙනෙන ලෝකයක් පිළිබඳව ඔබ නොපෙනෙන විපාක පිළිබඳව තථාගතවරු ධර්ම දේශනාවලින් කරුණු පැහැදිලි කරනවා. ඒ කර්ම විපාක පිළිබඳව කර්ම විපාකවල සුගතිගාමීත්වය දුගතිගාමීත්වය පිළිබඳව සහ කර්මක්ෂය කිරීමේ කර්මයක අවශ්‍යතාවය පිළිබඳව අහන්න ඕන. අහන්න ඕන. අහන එකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට මේ විපාක වාරය හොඳ විපාක වාරය නම් ඒකට එකතු වෙන්න නරක විපාකයෙන් මොහැර වෙන්න ඊට එහා ලෝකෝත්තර විපාක වාරය නම් එකට යන්න මග ගන්න හිතෙන්නේ මේවායේ විපාක වාරය තේරෙනකොට. නමුත් විපාක වාරය හොඳ පැත්තට ලබනවායි කියලා ඒ මිරිගුව පස්සේ යන්නත් එපා. මොකද විපාක වාරය හොඳ වුණාට වෙනත් උත්පත්ති ස්ථානයක හෝ බුදුරන් හෙළි කළ ධර්මයේ අනුශාසනාව නොලැබෙන ජීවිතයක හෝ ලබා ගත්තාම විපාක වාරය තියේවි. කර්ම විපාකයෙන් ගැලවෙන පාර කියලා දෙන්න ආගමක් සහ මිනිස් සමාජයක් නැහැ. ඔබ ලබා තිබෙන්නා වූ මේ මිනිස් සමාජය තුළ අපේ යනයට සවන් දීම තුළ අපි මේ ත්‍රිපිටකයේම තිබෙන දේවල් නේ කියන්නේ. ඒ ඔබට පැහැදිලි වෙනවා. සමහර වචන මම තියෙනවා කියන්නෙම නැහැ. සිංහල වචන. ඒ අද භාෂාවේ නෑ ඒක. නමුත් අපට මේවා කියවල් බැලීමේදී මේකෙන් කියන්න හදන දේ තේරෙනකොට අපේ වාක්කෝසේ වචන තියෙනකොට මේකට අදාළ සරල වචනයක් ගන්න පුළුවනි. ඒ සරල වැටහීම තුළ ඔබට යම්කිසි වැටහීමක් ලබා දෙන්න නේද මේ හදන්නේ. අර අස්සයා හික්මවනවා වගේ ඔබව හික්මවන්න හදන්නේ. අද පය බැඳලා නෙවෙයි, පහර දීලා නෙවෙයි. පවේ ආදීනව ඒකේ දුක් විපාකයේ පෙන්වලා ඒක වලකින්න. පිනේ නෙවෙයි මෙතන අපි ගන්න ඕනේ දැනට ගන්න එහෙම වුණා යහපත් විපාකයේ සුගතිගාමීත්වය. එතනින් එහාට තිබෙනවා ආර්ය විනය තිබෙනා වූ දඬුවමක්. මේ දඬුවම බුද්ධ කාලීනව සමහර අයට දෙන්න කියලා උන්වහන්සේ වදාළයි කියලා තියෙනවා. ඡන්න කියන තෙරුන් අර කන්තකසු මෙහෙම පුද්ගලයා ඒ නිසා බුද්ධත්වයට යන්න උදව් කරපගෙන අවසෙන් ලොකු දෙයක් වශයෙන් අරගෙන හික්මෙන්නේ නැති හිතුවක්කාරී පුද්ගලයෙක් උනායි කියලා. අවසානයේ දක්වාම බුදුන් වහන්සේ වැඩ ඉන්නතුරු අනිත් අය කියන දේ අහන්නේ නැහැ මම බුදුන්ගේ යාළුවා කියන අදහසින් හිටියයි කියලා. ඡන්නට දුන්න දඬුවමක් තියෙනවා. එල්ලුවේ නැහැ. අත්පා කැපුවේ නැහැ. එහෙම ඒවා නැහැ මේ බුදු සමය දඬුවම් වල. නමුත් තියෙනවා බ්‍රහ්ම දණ්ඩනය. දරා ගන්න බැරිව සමාව ගන්න උනායි කියලා තියෙනවා. බ්‍රහ්ම දණ්ඩනයේ දඬුවම් ස්වභාවය දරා ගන්න බැරුව අන්තිමට වික්ෂ පරපරයෙන් සමාව අරගෙන හික්මුණයි කියලා තියෙනවා. ඒ වගේ මේ ක්‍රියාකලාපයන් තේරුම් ගන්න. තව ටිකක් ගැඹුරින් තේරුම් ගන්න. මේ පැහැදිලි කරන අර්ථයට එහා යන්න ඕන අපි. මේ අර්ථයෙන් ගත්කහම පාපේ පින පමණයි. ඊට එහා අර්ථයෙන් ගත්තම තව කරුණක් තියෙනවා. තථාගතෝ භික්ඛු අරහං සම්මා සම්බුද්ධෝ දේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. ආර්ය පුද්ගලයන් සඳහා ඊළඟ පියවර.
තථාගතතුරු මේ ලෝකෙට අරුත් වශයෙන් ගත් කල ධර්ම පර්යායන් ධර්ම ක්‍රම දෙකයි දේශනා කරන්නේ. හුඟක් නැහැ. පාපම් පාපකතෝ පස්සතාති අත පට්ඨම ධම්ම පර්යායෝ. බුදුවරු අදාරණ පරිදි පාපය ලාමක වශයෙන් දකින්න. මෙතන මේ කතා කළ පව්පින් දෙකේ දුගතිගාමී සුගතිගාමිත්වයට එහා යමින් මේ පෘථග්ජනයින් සඳහා තියෙන එකක්. පාපම් පාපකතෝ දිස්වා උන්වහන්සේලා වදාළ පරිදි පාපය දුටුවා නම් පාපේ කලකිරෙන්න තත්ත විරජ්‍යත විමුච්ඡත නොඇලෙන්න මිදෙන්න. විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දත මිදෙන්න කලකිරෙන්න. හොඳයි. ඔබ සතුන් මැරීම කෙරෙහි කලකිර නොමර හිටියා. මත්පැන් බීම කෙරෙහි නොමර හිටියා. කලකිරිලා. ඔබේ ගමන මොනවා වෙනවද? ඒ අකුසලයෙන් පරලොව නොයාවි. නමුත් ඔබ යහපත් ක්‍රියාකාරකම් වලින් පරලොව යාවිනේ. අපට තියෙන ගැටලුව තමයි පවා කුසලයේ පින කුසලයේ කියන තැන සීමා වෙලා පවෙන් බැහැර වෙනවායි කියමින් පව් කරමින් අර පුණ්‍ය කර්මයේ අනාගත විපාකය ලෝකෝත්තරයි කියලා හිතන එක. පුණ්‍ය කර්මයේ විපාකය කොහෙද කියලා තේරුම් ගන්න වෙනවා. ඒක මිනිසුන් අතර දෙවියන් අතර පැවිද්දේ. මෙලොවට නැත්නම් ඉහාත්ම වශයෙන් නැත්නම් පාරලෞකික වශයෙන් ලෞකික විපාක ආරි වර්ණ සැප බල. එනිසා ඔබ තේරුම් ගන්න ඕන පාප කර්මයට දුක් විපාක පුණ්‍ය කර්මයට ලෞකික විපාක පුණ්‍ය කර්මයේ විපාකයක් නෙවෙයි ලෝකෝත්තර විපාකය කියන්නේ කියලා. නමුත් අපිට මේ පව්පින් දෙකෙන් එහාට මේ බුදු සමය බෙදපු නැති නිසා තවත් සීමාවක් තිබෙන බව. තවත් බෙදීමක් තිබෙන බව අමතකයි අපිට. තථාගතයන් වහන්සේ මේ දෙක එක පැත්තකට දානවා. මේ දෙක පමණක් නෙවෙයි භව ගාමිත්ව මේක පැත්තකට දානවා. එක පැත්තකට දාලා සබ්බේ සංඛාර අනිච්චාති කියන වචنين එමත් නැත්නම් සංඛාර අபிසංඛාර රැස් කරන්නේ අවිද්‍යාවක් තුල කියලා කියනවා. අවිද්‍යාගතෝ යම් බික්කවේ පුරුෂ පුද්ගලෝ. අන්න අපි පාසල තුල පිරිවෙන තුල ඉන්න සීමාවෙන් එහාට යමින් තව එහාට මේකේ තවත් කොටසක් තියෙනවා. ඒක නැතුව නේද අපි මේ සමස්ත ධර්මයේ දෙකට බෙදාන තියෙන්නේ කියලා හිතන්න ඕන. එතකොට යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චය. සියලු දුක්ම සංඛාර ප්‍රත්‍යයෙන් හටගන්නේ. දුක් හටගන්නේ නැත්තේ සංඛාර නිරෝධයෙන්. ඒ වෙන පෙලක්නේ. ඔබ මේ සංඛාර දෙකට බෙදාන තුනක් තිබෙනවා. දෙකක් අරගෙන අபிසංඛාර අපුණ්‍ය සහ පුණ්‍යාභි කියලා අරගෙන අපුණ්‍යාභි සංඛාරින් පමණක් වැළකුණොත් ඇති කියලා හිතනවා. ඔව් දුගතිගාමී වලකීවි. භවගාමීත්වයේ වලකින්නේ නැහැ. එසේනම් මේ තථාගතතුරු අදාරලා තිබෙන ආකාරය මේ දෙක තුලින් නෙමෙයි බලන්න වෙන්නේ. තව එහාට පාපයේ බුදුන් වහන්සේලා වදාළ පරිදි දුටුවා නම් පාපෙන් මිදීම විතරයි කරන්න ඕන. ඔබට සතුන් මැරීමෙන් වෙන් වෙන්න බුදුබණ දැනගන්න ඕනේ නැහැ. නොමර හිටියම ඉවරනේ. ඔබට මත්පැන් පානයෙන් වෙන් වෙන්න 아무තු බුදුබණක් දැනගන්න ඕනේ නැහැ. ඔබම දන්නවා ඒක. වෛද්‍යවරුත් දන්නවා. නොබී හිටියම ඉවරනේ. සියල්ල හරිද? නැහැ. අනේ අපට විවෘත නොවන මේ බුදුන් වහන්සේ වදාළ එපමණයි සම්පූර්ණයෙන්ම ධර්ම න්‍යාය දෙකයි. ඒ සම්පූර්ණ ත්‍රිපිටකයේ මේ එපමණයි. පාපය කුමක්ද? පාපෙන් වෙන්නේම කුමක්ද? දැන් මෙතෙන් එකතු කරන්න යන වචනයක්. භවගාමි භව නිරෝධගාමි. ප්‍රතිපදා දෙකයි තියෙන්නේ.
ඔබ බුදුවරු හමුවී මේ දේවල් තේරුම් ගන්නේ නැති තාක්කල් කවුරු හරි කියන කාරණා ඔස්සේ වඩාත් හොඳ හොයාන ගියාට ඔබට භවගාමීත්වයෙන් මිදෙන්න බෑ. භවගාමිකේ නරක එක හොඳ එක ඊට වඩා හොඳ එක ලැබෙන්න පුළුවන්. මිදෙන්න බෑ. නමුත් මේ ත්‍රිපිටකය තුල සඳහන් කරන තථාගතවරු යනු භව නිරෝධගාමීන්. ඔබට අර පාපය තුළ හෝ පාපයෙන් වෙන්නීම තුළ පිනේ යෙදීම තුළ බව ගාමිත්‍යයක් කරනම නිරෝධ ගාමිත්‍යයට පාරක් නැහැ. එනිසයි මේක තුළ සඟවා තිබෙන්නා වූ පුද්ගල මාර්ගයට ඉක්මවා යන ආර්ය මාර්ගයක් තුළ සසර හදන එක දෙකට පෙතුනට බෙදුවට සතර හැදීම නතර වෙන්නේ නැහැ. සසර හදාගෙන ගියාට එයින් මිදෙන්න තැනක් ඇති වෙන්නේ නැහැ. අදාළ විපාකයේ ගෙවා එන්න වෙනවා. හැමෝටම. දේවතාත් ඇතුළු අපසල කර්ම කළ අයටත් විපාක ගෙවා ගමන නිම වෙන්නේ නැහැ. විපාක ඉවර වෙනවා විතරයි. ඒ විපාකය. දෙවියන්ට විපාක ඉවර වෙනවා. ධානලාභීන්ට විපාක ඉවර වෙනවා. විපාක ඉවර වුණාම මොකුත් නැත්තේ නෑ. මොකද මේ මෙතනින් නම් ගියේ පව් පින් දෙකම කරලා පව් වලින් ගියාපම පින් යට වෙනවා. පින් වලින් ගියාපම පව් යට වෙනවා. ධානයෙන් ගියාම පින් පව් යට වෙනවා. අර යට වෙත් ඒවා මතු වෙනවා අපහො. ඒවා ඉන්න එකකට හමු වෙනවා. ඒ නිසා භව නිරෝධගාමී ප්‍රතිපදාව සසර ගමන නිමා කිරීමේ ප්‍රතිපදාව වෙනත් මාවතක් කියන එක තේරුම් ගන්න ඕන. අනේ යයි මේ සමාජයේ තේරුම් ගත යුතු කාරණාව. සසර හදලා සසරින් මිදෙන්න බෑ. සසර හදනවා වෙනුවට මේ මොහොත සසරින් මිදෙන්නේ කොහොමද? කියන කාරණාව මේ සූත්‍ර දේශනාවල තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා වදාරනවා. ඒක තවත් අපිට තව ටිකක් මෙහාට වැටහෙන්න ඕන ප්‍රඥාවට කාරණයක්. සතර හදන්නේ අවුරුද්දට සැරයක් හෝ ජීවිතයට එක වතාවක් නෙවෙයි. නිරන්තරයෙන් ඔබ එකතු වෙනවද කය වචන සිත් ක්‍රියාකලාපයට ඔබේ චිත්තාභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන්නේ මොන හැඟීමක්ද? ඒ හැඟීමට අනුව සතර හදන්න පුළුවන්. මේ නිසා මා දකින්නේ බුදුවරුන්ගේ සුද්ධ වූ අනුශාසනාව නැති සමාජය පවෙන් සහ පිනෙන් සහ ධානයෙන් සතර හදන්න ඇරුණාම සතරෙන් මිදෙන්න පාරක් දන්නේ නැහැ. ඒකට කියන්නේ මොකද්ද? ආර්ය විනය. එතකොට අපි මේ සමාජය තුළ ශික්ෂාපද විනයක් මට්ටමින් සංවර වෙලා ඉන්නව ඇරුණාම ඊට එහා ගැඹුරු විනයක් තිබෙන බව ආර්ය විනය කියලා බොහෝ දෙනා දන්නෙත් නැහැ. ශික්ෂාපද විනයේදී ශික්ෂ වෙන්නේ ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා භික්ෂුව භික්ෂුණිය උපාසක උපාසිකාව පුද්ගලයෝ වශයෙන්. ශික්ෂාපදව සම්වර වෙලා පාලනය වෙනවා. වලකිනවා. මුල ගැලවෙන්නේ නැහැ. ඒ කතා කටයුතු කරන්නට අවශ්‍ය මූලය ගැලවෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්ත්‍රියට පුරුෂයාට ගිහියාට පැවිද්දාට කියලා තියෙන ශික්ෂාපද සංගමේ සිටමින් ඊට එහා යන පොදු ඉගැන්වීමක් මේ ආර්ය විනයට බලපානවා. ආසන්න වශයෙන් මම එහෙම කියන්නම්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන එකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් තිබෙනවද? හැමෝටම. අනේ වගේ කර්ම විපාක වලට කර්ම නම් විපාක ස්ත්‍රී පුරුෂ ભેදයක් තිබෙනවද? නැහැ. ඒ නිසා බුදු සමය තුළ මේ ස්ත්‍රී පුරුෂ ભેදය ගිහි පැවිදි ભેදය ඉවත් කළා වූ ගැඹුරු ඉගැන්වීමක් තියෙනවා.
එහිදී පාවිච්චි කරන්න වෙනත් මානයක්. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව එක මාවතක් පමාද මාවත, අනිත් එක අප්‍රමාද මාවත. අන්න ඒ තමයි තථාගතයන් වහන්සේගේ අර ඉගැන්වීම් වල මෘදු බවින් පෙන්වන හික්මන මාර්ගය. අර මේවායේ පෙන්වන අරුත් සරලව අරන් තිබුණාට සසර විපාක පෙන්වමින් සතර හදනවා වෙනුවට ලබාගත් ජීවිතය තුළ සසරෙන් මිදීම සඳහා ඔබට අනුගමනය යුතු ක්‍රියාමාර්ගයක් ඇත. ඔබ සරණ කරගත යුතුය කියන මේ ඉගැන්වීම මෙව තුළ පවතිනවා. ඒ කියන්නේ එයත් ආපහු ඔබට අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් යෝජනා කරන එකක්. ලියලා කියලා පාඩම් කරලා ඉවර කරන්න කියලා නෙවෙයි කියන්නේ එකකින්. ඔබ අනුගමනීය ප්‍රතිපදාවක යන්න ඕන එකක්. අනුගමනීය ප්‍රතිපදාව යන ජීවිතෙන් එහා පැත්තේ තිබෙන එකක් නෙවෙයි. ජීවිතය තුළ ඔබ මුදල් හරි හම්බ කරන්නේ නම් එදිනෙදා අනුගමනීය ප්‍රතිපදාවක්. ඔබ ඉගෙන ගන්නේ නම් එදිනෙදා අනුගමනීය ප්‍රතිපදාවක්. වෙනම තෝරාගත් පැයකින් හෝ දවසකින් හෝ වියුක්තව වෙන්ව සමස්ත ජීවිතය තුළ අනුගමනීය ප්‍රතිපදාවක් බුදු සමය තුළ යෝජිත බව. අර තෙරුවන් සරණ යටතේ ඔබ එය ගත යුතු බව. ගන්න නැත්නම් ඔබට තෙරුවන් සරණ නැති බව ඔබ දන්නවාද? සමස්ත ජීවිතය තුළ අනුගමනීය ප්‍රතිපදාවක් යෝජිතයි. නමුත් ඔබ සමස්ත ජීවිතය එහෙම ගන්නෙ නෑ. පොයට පන්සල් යන්න, පොයට දම්සැල් දෙන්න, එක දවසකට, මාසෙකට එක දවසකට, වෙසක් පොසොන්වෙනි අවුරුද්දකට එක දවසකට. ඇයි ඔබ දන්නේ නැද්ද සබ්බදා සීල සම්පන්නෝ කියලා පදයක් තියෙනවා. හැමදාම හැම මොහොතෙම. ඒ කොහොමද? ඒක කතා කරන්න අපි මේක තව ටිකක් තියෙනවා. ඒකත් මේ බුදුන් වහන්සේගේ ඝාතනය හොයලා ඉමු අපි. සච්ඡංකේසි න තථාගතස්ස පාණාතිපාතෝ කප්පති. ඔව් ඇත්ත කේසිය. තථාගතයන් වහන්සේලාට ප්‍රාණඝාතය කැප නැහැ. එසේ වුවද මේ දමනයට එන පුද්ගලයාව පුණ්‍ය සහ පුණ්‍ය විපාකයේ යහපත් බව පෙන්වා නැත්නම් අකුසලයෙන් වෙන්වීමේ යහපත් විපාකයේ පෙන්වා විනයෙන්පත් කරන්න නොහැකි නම් ලෝභ දේශ මොහ පොහසත් කර ගැනීමෙන් අනාගත දුක් විපාකයට පත්වෙන ආකාරයේ පෙන්වා අයින් වළකා ගත නොහැකි නම් තථාගතයෝ ඔවුහු කිය යුතු කොට අනුශාසනා කළ යුතු කොට නොසිතත් සබ්‍රහ්මචාරීන් ද ඔවුහු කිය යුතු කොට අනුශාසනා කොට යුතු නොසිතත් ඔන්න බුදු සමය ඉගැන්වීමක්. අර ඇතා සවන් දීලා ඊට පස්සේ තමයි මේ දේවල් කරන්නේ. මේ බුදු සමය තුළ ඔබ නොදන්නා දෙයක් පිළිබඳව ධර්ම ශ්‍රවණයෙන් සවන් දී ඔබේ ඇතුළත ක්‍රියාකලාපය වෙනස් ආකාරයෙන් දැනගන්න වෙනවා. එතකොට ඔබට තේරීම තුළ ඔබ මෙහෙ වෙන්න වෙනවා. මේ කවුරුත් කියනවට කරන්න දෙයක් නෙවෙයි. අපට යමෙකුට සවන් දෙන්නේ නැත්නම් ඔහු අප කියන දේවල් දන්නේ නැහැ.
එතකොට කොහොමද උඩ ප්‍රතිපදාවක් ලැබෙන්නේ? අර පෘථග්ජන භාවය තුළ මේ ධර්මශ්‍රවණය කියන කතාවේ මේ ගැඹුරු පැත්තට නොයන එකේ විපාකේ යන්න එහෙම වුන් දන්නේ නැහැ. මේ ත්‍රිපිටකයේ සමස්තය තුළ පවතින්නේ මිනිසාගේ මෝඩකමයි මිනිසාගේ ඥානවන්තකමයි ගැන විතරයි කියලා වුන් දන්නේ නැහැ. භාගයක්ම වෙන් කරලා තියෙන්නේ මෝඩකම ගැන කියන්න. ප්‍රමාදවාදීත්වය ගැන කියන්න මිනිසා සතුව. භාගයක් වෙන් කරලා තියෙන්නේ ඒකේ ප්‍රතිඵල පෙන්නලා අප්‍රමාද වීමේ විපාක පෙන්නන්න. දැන් එතකොට මම දකින කරුණක් තිබෙනවා. මෙසේ හෝ වෙනත් මාධ්‍යයක් තුළ හෝ නිවසක හෝ තවත් තැනක හෝ ධර්මානුශාසනා යනු මිනිසා සවන් දී තේරුම් ගත යුතු දේවල්. එතනද මේ සමාජයේ ඉන්නේ? ධර්ම ශ්‍රවණයට වාඩි වුණාම පැය ඉවර වෙනකල් ඉන්න බැරි අය ඉන්නවා නිවෙස්වලදී. තව බණ ඉවර නැද්ද කියලා අහන අය. මොකද ඒගොල්ලොන්ට තියෙන වෙනවනකමක්. කාලය යන්න මේ ඇවිත් තින්නේ. ධර්ම ශ්‍රවණයට වාඩි වුණාම වෙන මොන දේවල් කරමින් හිටියත් සමහරුන් නිදිමත එනවා. මෙන්න මේ විදිහට අපි මේ ධර්ම ශ්‍රවණයේ පවතිනා වූ කරුණ අවබෝධ කිරීමේ පූජනීයත්වය අගය පහලට දාලා පෘථග්ජන සමාජයේ විසින් එය චාරිත්‍රයක් අනුන් කරනවට කරන්න ඕන දෙයක්. මේ ගීතාතින්ට පින් දෙන්න ඕන වැඩක් වශයෙන් මෙහි අගේ බාල කරලා නේද තියෙන්නේ. ඇතා සටනට ගිහින් ඉතුරු කාරණා කළේ හරියට ඉගෙන ගත්ත නිසා. ඔබට තියෙනවා සටනක්. කඩු සටනක් නෙවෙයි. කෙලෙස් සතුරා සමග සටනක්. කෙලෙස් සතුරා හඳුනාගෙන ඒ දෙන සටන කරන්න ඕන ඔබ. හොඳයි හඳුනා ගන්න නැත්නම් සතුරා හඳුනා ගන්නත් බෑ ඔබට සතුරෙක් ඉන්න බව දන්නෙත් නෑ. මෙන්න මේ වර්තමානයේ තුල කලක් තිස්සේ එබඳු ආකර්ෂණයක් ලබා නොදෙන බොහෝ සමාජයේ දන්නා දේවල්ම බණ බවට පත් කරන බණක් බවට ප්‍රවණතාවයක් බවට මේ සමාජයේ පත් වෙලා. ඒ කියන්නේ දේශකින් වහන්සේලාත් කියන්නේ අම්මා දන්න බණ නම් තාත්තා දන්න බණ නම් ගුරුවරයා දන්න බණ නම් පොලිස් නිලධාරියා දන්න බණ නම් වෛද්‍යවරයා දන්න බණ නම් කොහොමද වෙනස් දැක්මක්. ඔබටත් ඒක තේරෙනවානේ. නමුත් බුදුරු පැහැදිලි කරන්නේ ඔය අනිත් අය දන්න දෙයක් නෙමෙයි. ඒවැ හොඳ පැත්ත හොඳ වුණාට බුදුරු පැහැදිලි කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඔබට සවන් දීම තුළින් ඒ දැක්මට එනවා ඇරුණාම නිකන් ඉන්න බෑ. ඔබට වෙන දේ මොකක්ද ඊට පස්සේ? කෙසිය තථාගතයන් වහන්සේ යමෙකු කිය යුතු කොට අනුශාසනා කටයුතු කොට නොසිතයිද? නොනටි සබ්‍රහ්මචාරීන් වහන්සේලා යම් කිසි පුද්ගලයෙකුට අනුශාසනා කළ යුතු කොට නොසිතයිද? ආර්ය විනහිත් එය වදයකි. ඔන්න මැරීම. ඒක තමයි මැරීම. අපේ ජීවිතයම තුළ අත්දැකීම් තියෙනවා කියන්න විදිහක් නැහැ. අපි උත්සාහ කරනවා. කරුණු පැහැදිලි කරමින් ගොඩ ගන්න. නමුත් අවධානය යොමු කරන්නේ සවන් දෙන්නේ නැහැ. මෝඩකම, පෞකාරකම, දුකටපත් වෙන්න තියෙන පාර ලොකු ඊට වඩා.
අපි මොකද කරන්නේ? දෙන්නන්ටත් දෙව නොදෙන්නන්ටත් දෙව දෙන්නන්ට තව එකක් තියෙනවනේ ඒකේ. දෙන්නන්ට දෙව නොදෙන්නන්ට නොදෙව කියලා. නොදෙන්නන්ටත් දෙව කියලා. අර තියෙන්නේ ඇතුළත ගිනි පිට තියෙන කතාවේ. ඒ වගේ. මේ තමන් විසින් කරගත් ශික්ෂණය තමන් කරගන්න ඕන දෙයක් නේ. ඒ සවන් දීම තුළින් ලබා ගන්න ඕන අවබෝධයක් නේ. සවන් නොදන්නේ නොදෙන්නේ නම් ඔවුන් හරි කියලා හිතන මත තුළ ඔවුන් ඉන්නවානේ. අදාළ පාර පෑදෙන්නේ නැහනේ. මේ පෙන්වන්නේ ඒ බඳු අනුශාසනා අරගෙන මග ගන්න නැති අය ආර්ය විනයෙහි අතහැර දමනවා. හදන්න යන්නේ නැහැ. ඒ තමයි ආර්ය විනය ඝාතනය. අතක් තියාගන්න. මේ මග තුල මෙන්න මෙහෙම දෙයක් පවතිනවා. මේක හරියට අනතුරු සහිත වනාන්තර සහිත සතුන් සහිත මගක යනවා වගේ වැඩක් මුල් කාලේ. එබැවින් ආරක්ෂාව සලසාගෙන ගේන්න ඕන එලිමහනට. එලිමහනේදී පාර තියනවා යන්න පුළුවන් තනියම. අනේ වගේ ඔබ මෙලොවට ආවහම ගත කරන ජීවිතය තුළ ඔබේ ඇදීම තිබෙන්නේ. සිතේ ඇදීම තිබෙන්නේ කාම විතර්කයට, ව්‍යාපාදයට, විහිංසා. ඒවට ඉඩ දීලා ඒ පැත්තටම යන්න, ඒ පැත්තෙම සැප හොයන්න. පොඩ්ඩ බැරි වෙනකොට ඒ පැත්තට යනවා. නමුත් ඒ පැත්තට නොයදෙන පුද්ගලයා බවට පත් වෙනවා ධර්ම ශ්‍රවණය තුළ ආර්ය භාවයට පත්වීමෙන්. අර ඒ පැත්තට නැමෙන එකට කියනවා අනුසෝතගාමී කියලා. මේ පැත්තට හරවන එකට කියනවා පටිසෝතගාමී කියලා. දැන් මෙහෙවන්න ඕන නැහැ. පාර පැහැදිලි යන්න පුළුවන්. එබැවින් මේ සුන්දර ග්‍රන්ථවල පවතිනා වූ සදහම් පෙළවල් ලියන්න කියන්න පාඩම් කරන්න නොවේ මේ ප්‍රවේශම් කරලා තිබෙන්නේ. තේරුම් අරගෙන ජීවිතය තුළ අනුගමනය කරන්න. ඒ ඔබේ පෙළයි. ඒ ඔබේ ජීවිතය විග්‍රහ කරන්නේ. 85ක් 100ක් වෙනතුරු ඉන්නේ නැතිව හැකිතාක් ඉක්මනින් ඔබ පෘථග්ජන වාසයෙන් යන ජීවන ගමන් මගේ ගියොත් ඔබට උරුම වෙන්නේම ආතතිය, වේදනාව, දුක එවමයි. හැකිතාක් ඉක්මනින් මේ ගමන් මඟ වෙනස් කරන්න. තථාගත අනුශාසනා පරිදි ජීවන ගමන් මඟ සකසා ගන්න. දැක්ම වෙනස් කරගන්න. අන්දයත් මිනිසා තුළ ජනිත වී රෝපණය වී පෝෂණය වෙන්නා වූ දුක් උපදවන බලවේග තුනක් නිරන්තරයෙන්ම ඔබේ සිතේ අවවාදානුශාසනා නැත්නම්, පාලනයක් නැත්නම් වැඩෙනවා, පෝෂණය වෙනවා. ඒවා ඔබව පාලනය කරන බලවේග බවට පත් වෙලා සමාජය අවුල් කරනවා, ඔබට දුක් ගෙනත් දෙනවා. මේ ඇසින් ඔබට බලන්න පුළුවන්ද? බලන්න. මට මේ ඇසින් සමාජය පේනවා. ඔබත් බලන්න පුරුදු වෙන්න. මේ සමාජයේ මේ පවතින සියලු අවුල් වල මුල පුද්ගලයෝ නෙමෙයි ඉන්නේ. රජයක් නීතියක් පනවලා පුද්ගලයින්ට දඬුවම් දුන්නාට පාලනය කරන්න ඒ පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීම තුලනේ. තථාගතවරු ඊට එහා යමින් පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙන්නා වූ පුද්ගලයාගේ අතපය මෙහෙවන්නා වූ තව බලවේගයක් පෙන්වනවා. මෙන්න මේ බලවේගය බලවත් කරන්නාට කියන නම තමයි පෘථග්ජන කියන්නේ. ළමා කාලයේ පටන් මරණය දක්වාම ඔහු මේ මේක බලවත් කරගෙන එහි වහලෙක් බවට පත් වී එයමයි බුදු සමයෙන් පෙන්වන ජීවිතයේ දුක. ජීවිතයේ දුකයි නෙමෙයි. කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ නම් මේ තුන බලවත් කර ගන්න තරමට ඔබෙහි වහලෙක් එයින් කරන්නෙම විනාශයක්, හානියක් ඔබට සහ සමාජයට. ඇයි මම මේවා කියන්නේ? මේ ජීවිතය
ඔබ හික්මවා ගත යුතු දෙයක්. ඒ හික්මෙන මාවත තථාගතවරු පැහැදිලි කරන්නේ. ඔබට තනියම ඒක කරන්න බෑ. ඒ තනියම කරන ඒවා තමයි ඉතින් ඔය තියෙන්නේ. ගහක් යට සිල් සමාදන් වෙන එක, පොයට පාළු පන්සලක සිල් සමාදන් වෙන එක, නැත්නම් තව කොහට හරි යන එක. තව ඉතින් මාර්ග හදාගෙන එක කණ්ඩායම් කල්ලි හැදිලා යන්න පුළුවන්. බැලුවම මේ ක්‍රියාකලාපයන් නරකයි කියන්න බෑ. රෝහලකට බෙහෙත් දුන්නොත් නරකයිද? ඇඳන් සුද්ධ කරලා දුන්නොත් නරකයිද? කරුණ චෛත්‍යයක් හැදුවොත් නරකයිද? පාසල් ගොඩනැගිල්ලක් හැදුවොත් නරකයිද? දුප්පත් පවුලකට ගයක් හදලා දුන්නොත් නරකයිද? කවුද වැරදි කියන්නේ? නමුත් මේවා කරන්න බුද්ධ ආගම ඕන නෑ, ලෝකේ ඕන කෙනෙකුට පුළුවන්. ඒක බුද්ධ ආගම කියලා ඔබ හිතනවාද? නෑ, ලෝකේ ඕන කෙනෙකුට පුළුවන්. නමුත් ලෝකේ ඕන කෙනෙකුට බෑ පංචස්කන්ධයේ අනාත්මය දකින්න. මොකද අර ඔක්කොම පංචස්කන්ධයේ ආත්මය තුළ තිබෙන්නේ. ඒ විශේෂිත ඉගැන්වීම මේ ග්‍රන්ථවල පවතින වූ ආර්ය විනය බව තේරුම් ගන්න. අර ක්‍රියාකලාප නවත්තන්න ඕන නේ. හැකියාව තියෙන අය කරන්න වෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිම මම දකින්නේ නැහැ මේ කිසිම පහනමක් වරදක් තියෙන බව. තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන්නේ ඕවා නෙවෙයි. එකම කරුණක් විතරයි. ඔබ තුළ වර්ධනය වෙන්නා වූ ලෝභය, දේශය, මෝහය ඔබ දුකටපත් කරනවා. වර්ධනය කළොත් ඔබට සැපෙන් ඉන්න බෑ. මේක ශේ ප්‍රතිපදාවක් දේශනා කරනවා. අන්න මෙන්න මේක පිළිගත්තාම ඔවුන් ආර්ය විනයෙන් බැහැර කරන්නේ, නෙරපන්නේ නැහැ. අර බ්‍රහ්ම දණ්ඩේ දුන්නා වගේ අතෑරියොත් විපාක විඳලා හැදෙන්න වෙනවා. දැන් දෙව්දත්ත වැරදි කළානේ, විපාක විඳිනවා. පස්සේ හැදෙයි ආය. දිගු කලකට පසු. ඒ වගේ මේ මොහොතේ අවධානය යොමු නොකළොත් ඔබට ඒ තමන් කරන ක්‍රියාකලාපේ විපාක වාරයේ දිගු කලක් යන්න වෙනවා. අති දීර්ඝ සංසාර ගමනකට. මන්දයත් මේ මොහොතේ කළ යුත්තේ කලේ නැති නිසා. අන්න ඒ නොසලකා හැරීම බරපතල විපාකයක් සමාජයට. අන්න මේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ කරුණු පැහැදිලි කරලත් ඔබ අනුගමනය කරන්නේ නැත්නම් ඔවුන් ආර්ය විනයෙන් බැහැර වෙනවා. ඔවුන්ට හිතුමතේ ජීවිතේ. ඔවුන් කර්ම විපාකවල වහල්ලු. මෙතෙන් එනවද? බුද්ධාවාදයන් පිළි අරගෙන පාපය යනු අනාගත ඵල උපදින්නට මොනවා හෝ හේතු උපාදානයේ වශයෙන් තේරුම් අරගෙන පවෙන් වෙන්නීම යනු උපාදානයෙන් මිදීම යන තැනට ඔබ අරුත් ගන්වාගෙන තේරුම් අරගෙන ඒ මගේ යනවාද? එතකොට බැහැර කරන්නේ නැහැ බුදුන් වහන්සේ. එබැවින් අදාළ කරුණු තේරුම් අනගනිමින් ලබාගත් ජීවිතය තුළ මේ වැළබෙන්නා වූ බුද්ධානුශාසනාවේ ගැඹුර වටහා ගැනීමේ වටිනාකම නිකම්ම හොඳ නරක දෙක කීමක් වෙනුවට අනුගමනීය ප්‍රතිපදාවක යෙදීමේ අවශ්‍යතාවය තේරුම් අරගෙන අනුගමනය කිරීම තුළින් ඔබටත් වෙනස් මානයක, වෙනස් තලයක, වෙනස් ආකාරයක සැනසීමකට හිමිකම් කියන්නට මේ සංග්‍රහ ප්‍රතිපදාව හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනය කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි පදිංචි දියණිය ක්‍රිෂාන්ති බෑනාව ජගත් සහ නුතාරා නුයින් බිනුග යන දූදරුවන් විසින් සදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. අරමුණ අතර 2022 ජනවාරි මාස 9 වෙනි දින ජන්මදිනයේ යෙදුණා වූ එදිරිසූරිය ආරච්චිගේ දොන් ජයසේන ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය සහ දීර්ඝායු සම්පත් ලැබේ යන ප්‍රාර්ථනාවෙන් යුක්තව යුක්තව සහ මීට වසර 3කට පෙර නම් 2019 මාර්තු 1 වෙනි දින වියෝ වූ ආදරණීය මෑණියන් වන සෝමා එදිරිසූරිය නැත්නම් වරහංගතේ ජයවර්ධන මහත්මියට උපහාර දක්වමින් අවශ්‍ය නම් පුණ්‍ය ආනමෝදනා කිරීමේ මූලික අරමුණ ඇතුව මේ උතුම් ධර්ම දානය සිදු කරන ලබන අතර මෙන් ජනිත වන්නා වූ මහා කුසලයේ මීට වසර කීපයකට පෙර වියෝ වූ සහෝදරයාණන් වන චම්පක එදිරිසූරිය මහතාටත් කැරොලයින් පතිරණ මාතාවට සහ විල්සන් පතිරණ පියාණන්ටත් අනන්ත හතරේ හමු නොවූ
සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් අනුමෝදන් වේවා. ඊතා ඉක්මන් භවයකදී නිර්වාණ සෝය සාක්ෂාත් වීම පිණිස අවශ්‍ය සදහම් අවබෝධයට මං පෑදීමට මහෝපකාරී වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවන සැලසේවා ප්‍රාර්ථනීය බෝධිකින් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මෙම කුසල හේතු වාසනා වේවා. සුජීවත් සිටින දායකත්වයේ දැක්වූ සෑමගේ සියලු ඥාතිහිත මිත්‍රාදීන් නිදුක් නිරෝගී සුවයෙන් ධර්ම අවබෝධය ලබත්වා. සෑම මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය සම්පatti ලෝකයක් සම්බුද්ධ ශාසනයත් සමත් ආරක්ෂා කරන සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අද දින ධර්ම දාණයට උපකාර කර සියලු දෙනාට සදා සුවයෙන් චතුස්සත්‍ය අවබෝධය ලැබේවා. කොරෝනා සාධනයෙන් ලක් වූ ලක්කසිලුව සියලු දෙනාටම නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා. වත්මන් ගෝලීය වසංගතේ නිම වී ලෝසුවපත් වේවා. සියලු සත්වයෝ දුකින් මිදී නිවනින් සැනසෙත්වා. ඔක්කොම ටික මම කිව්වා. මේ ඔබ හිතන හැටි මගේ චින්තනය මීට වඩා ටිකක් වෙනස්. මම ඒක විවේචනය කරන්න යන්නේ නැහැ. සුබ උපන්දිනයක් වේවා. පරලෝසපත් ඥාතීන්ට උපහාරයක් වේවා. අවශ්‍ය නම් පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කර ධර්මඥානය තුල ලබාගත් ජීවිතවල තමා හික්මවා ගැනීමේ අගය. අනුන් හික්මවන්නේ නැහැ. මේක මේ අසුන් හික්මවන ක්‍රමයක් තියෙනවානේ. ඒ ආශ්‍රයෙන් තේරුම් අරගෙන ලබන සැනසීමට වඩා උතුම් සැනසීමක් හිමිකර ගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං